විදිහට අපි හැම කෙනෙක්ම යමු දෙවියන් වහන්සේ අපිව අරගෙන යන්න යනවා දවසේ. තම ලස්සන වචනයකට ලුක් සුභාරංචියේ 17 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයට අපි 17 වෙනි පරිච්ඡේදයේම අපි කියවමු. ආමේ. ලුක් සුභාරංචියේ 10 වෙනි පරිච්ඡේදයේ ඔබ ගෙදර ගිහලා සම්පූර්ණයෙන්ම කියවන්න මම පද 3ක් විතරක් ඔබට කියවන්න යනවා. උන්වහන්සේ තමන් ගෝලයන්ට කියනසේ බාධා නොපැමිණ තිබෙන්නට බැරිය. නමුත් යමෙකු කරනකොටගෙන ඒවා පැමිණෙයිද ඔහුට දුක් වේ. යමෙක් මේ කුඩා අයගේ එකිනෙකට බාධා කරනවට වඩා එසේ කරන්නාගේ බෙල්ලේ ඇඹරුම් ගලක් එල්ලා ඔහු මුහුදේ දැමීම ඔහුට යහපතේ. නුඹලා ප්‍රේම සංඥාලා නුඹේ සහෝදරයා පව් කළොත් ඔහුට තරවටු කරපන්නේ. ඔහු පසුතැවිලි වී නම් ඔහුට කමාව යන්නේ. ඔහු දවසකට සත්වරක් නුඹට විරුද්ධව පව්කට සත්වරක් නුඹ වෙතට හැරි මම පසුතැවිලි වෙමි කිව්වොත් ඔහුට කමාව යන්නේ කීසිය. හalleluya. ආමේන්. මේ දවසේ අපිට යමක් උන්වහන්සේ කතා කරන්නට යනවා. හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ වචනයට කිසිත් විදීම කරන්නේ. දැන් නැන්ස මෙතනදී කතා කරලා කියනවා ගෝලයන්ට කියන්නේ මෙතන. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ කියනවා ඔයගොල්ලෝ දන්නවද බාධාවක් නොපෙනෙන්න තිබෙන්න බැරිය. බාධාවක් කෙන්නේ නැතුව ඉන්නට බෑ. බාධාවල් තියෙනවා. ආමේන්. අපි ලෝකයේ දිහා බැලුවොත් හැමදාම ලෝකින මනුස්සයන්ට බාධාවක් තියෙනවා. ආමේන්. ලෝකින මනුස්සයන්ට හැමදාම බාධා. නමුත් යේසුස් වහන්සේ මෙතනදී කියනවා මේක යේසුස් වහන්සේගේ කියීම. ආමේන්. යේසුස් වහන්සේ කියනවා හalleluya බාධාවක් නැතුව තියෙන්නේ බාධාවක් තියෙන්න පුළුවන්. හැබැයි මම ඔයගලන්ට කියනවා සබාවේ අය අතරේ බාධාවල් කියන්නට බෑ. ඒකයි මෙතන කියන්නේ. ආමේන්. බාධාවල් කියන්න පුළුවන්. බාධාවල් නැත්තම් වැඩක් නැහැ. නමුත් යමෙක් කරනකොටගෙන ඒවා පැමිණෙනවද ඒ කෙනාට දුක් වේ. යමෙක් කරනකොටගෙන යමෙකුට බාධාවක් කරනවද එයාට ලූක් 17 වෙනි පරිච්ඡේදයේ යමෙක්ට බාධාවක් ගෙනිනවද එයාට දුක පැමිණෙන්නම ඕන. යේසුස් වහන්සේ කියනවා දුක එන්නට ඕන. මේක අපි බොහෝ අර අපි අහලා ඇති, ගෙනිගෙන ඇති දේශනාවල් අහලා ඇති. නමුත් ස්වාමීන් වහන්සේ අපිට යමක් අද දවසේ කතා කරන්නට යනවා. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. යේසුස් වහන්සේ මෙතනදී අපිට මතක් කරලා දෙන්නේ මිනිස්සෙක්ගේ ජීවිතයේ දුක් වේ කියන වචනේ තේරුම තමයි ඔව් ශාපලබ්බෙක් කියන්නේ. ඒ කෙනා යමෙකුට වේදනාවක් දුකක් දෙනවා නම් කවුරු හරි කෙනෙක් ගෝලයන්ට කියන්නේ බලාතරේ කවුරු හරි කෙනෙක් ඒ දේ කරනවා නම් ඒ කරන කෙනාට දුක් වේ. යා ශාපලබ්බෙක් වෙන්නේ. ආමේන්. යේසුස් වහන්සේ කතා කරේ. ඒ නිසා අපේ ජීවිතවල තව කෙනෙක්ගේ ජීවිතයකට බලපෑම් තියන්නට එපා. හalleluya. උන්වහන්සේ උන්ට මතක් කරලා දුන්නේ හේතුවක් තියෙනවා. සාතන් පමණයි කිතුණුකට බාධා කරන්නේ. ආමේන්. සාතන්ට ශාප වේ. හalleluya. ඔව් ශාපලදී. ඔව් කියන්නේ ඌ ශාපලදී. කාලකන්ණී. ඌ මිනිමරුවේ. ඌ මොරේ. ඌ අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න කෙනෙක්. සොරම් කරන්නත් මරන්නත් විනාශ කරන්නත් කියන දේවල් ජීවිතේලා තියෙනවා. ඒ නිසා ශාපලත් දේවල් අපේ කිතුණු ජීවිතේට එකතු කරන්නට බෑ. උන්වහන්සේ හඳුනාගත්තු අය ශාපලත් නෙමෙයි.
ඒකට කවුරු හරි යමක් කරනවා නම් දුක් වෙන දෙයක් එයාට ඒක දුක් වෙන්න ඕන. උන්වහන්සේ හරි පැත්තට පෙරලා තිබ්බා. යමෙක් කාට හරි සෙල්ලම් කරනවා නම් දෙවියන් වහන්සේ පිළිගත්තු කෙනෙක්. එයාට ඒක පැමිණෙන්න. ආමෙන්. මේක යේසුස් වහන්සේ කියපු දෙයක්. එහෙනම් හේතුවක් ඇති යේසුස් වහන්සේ මේක කියන්නේ හේතුවක් ඇති. අද අපි බලමු හේතුව මොකක්ද උන්වහන්සේ එහෙම කියන්නේ? ඇයි ඒ දුක් වේ කියලා කිව්වේ? උන්වහන්සේ එහෙම කියන්න ඕනේ නැහැ නේ. ඔයයන්ට කිව්වා උඹලා මෙතන ඉන්න කිසි කෙනෙකුට නුඹලා දුක් වෙන දෙයක් කරනවා නම් ඒක උඹලන්ට පැමිණෙන්න යනවා. මමයි කියන්නේ කියලා උන්වහන්සේ කිව්වා. මමයි කියන්නේ මම ඒක කරනවා. කාටවත් ඒක නවත්තන්න බෑ. මොකද මේ දේවල් කරන්න බලය තිබුණේ සාතන්ට. මොකද බලය කඩලා තියෙන්නේ. මම පොළොවට ඇවිල්ලා තියෙන්නේ මමයි. මමයි දෙවියන් වහන්සේ. මම හැර වෙන කෙනෙක් ඉන්නේ කිසි කෙනෙක් නැහැ. උන්වහන්සේ දකින්න. ආමෙන්. එහෙනම් හේතුව ලොකු රහසක් ඒක ඇතුලේ ගැබ් අරගෙන තියෙනවා. හලෙලුයා. අපි යමු සුළු මොහොතක් අලුත් ගියුස් මේම මතේ සුභාරංචියට. මතේ සුභාරංචියේ 24 වෙනි පදයට අපි යමු. ආමෙන්. අපිට හේතුවක් තියෙනවා මෙතනදී අපිට දැක ගන්න. තාමත් වැදගත් හේතුවක් අපේ ජීවිතේට එකතු කරන්න යනවා දෙවියන් වහන්සේ. 24 වෙනි පරිච්ඡේදය අපි එතන පදේ නිමු. හලෙලුයා. 24 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ කියනවා. හලෙලුයා. නොයේ බොරු අනාගත වස්තුවරු නැගිට බොහෝ දෙනෙකු මුලා කරන්නෝය. අධර්මිෂ්ඨකම බොහෝ වෙන බැවින් බොහෝ දෙනාගේ ප්‍රේමය හීනවන්නේ වූ. නමුත් අන්තිම දක්වා ස්ථිරව සිටින්න ගැලවෙන්නේ. අපි යම් කෙනෙකුට බොරු දේවල් ප්‍රකාශ කරමින් බොරු දේවල් කරමින් බොරු දේවල් කියවමින් බොරු දේවල් වල අපි දැගුම් අරගෙන තව කෙනෙක්ගේ ප්‍රේමය නැති කරන්න උත්සාහ කරනවා නම් මම ප්‍රේමයෙන් හීන වෙලා තියෙනවා. මම යේසුස් වහන්සේගෙන් ඈත් වෙලා ඉන්නේ. මම බොරුවක් තමයි මෙතන කරන්නේ. මෙතන කියනවා බොරු ප්‍රවෘත්ති, බොරු අනාගත කතන්දර පෙන්නන අය. ආමෙන්. හalleluya. උන්වහන්සේ මතක් කරලා දෙනවා. නොයේ බොරු අනාගතය ගැන කතා කරන නැගිට බොහෝ දෙනෙකු මුලා කරනවා. හේතුව තමයි ඔවුන්ගේ ජීවිතයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් පිරුණු ජීවිතය නැති කරගෙන තියෙන්නේ. ප්‍රේමයෙන් හිඳ වෙලා. ප්‍රේමය නැති කරගෙන. ඒ නිසා තව කෙනෙක්ව වේදනාවටපත් කරනවා. ඒ කෙනාට දුක් වේ. තමයි ප්‍රේමයෙන් තමයි නැති වෙලා තියෙන්නේ. යේසුස් වහන්සේ අපට දුන්නා ලස්සන ගැලවීමේ ප්‍රේමය නැති කරගෙන. ඒ නිසා තව කෙනෙක්ට වේදනාවට පත් කරගෙන එක උන්වහන්සේ කියනවා ශාපයක් බඩ. ඒ කරන්නේ බඩ දුක් වේ. ආමෙන්. තව කෙනෙකුට වේදනාවක් දෙන එක දුක් වේ. ඒ තමයි උන්වහන්සේ මේ කියන්නේ හේතුව. ආමෙන්. අපි පොතේ යමු. උන්වහන්සේ මේ කියන්නේ හේතුව කියලා බලන්න. ආමෙන්. උපත් පොතේ අපි දකින්නවා. හalleluya. පළවෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ යම් දෙයක් අපිට කතා කරනවා පළවෙනි පරිච්ඡේදයේ. හalleluya. උපත් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදේ කියනවා. ආමෙන්. තවද දෙවියන් වහන්සේ අපගේ ස්වරූපේ අපගේ සමානත්වයේ ලෙස මිනිස්යාව සාදා. දෙවියන් වහන්සේ ඉතා ලස්සන දෙයක් කරලා තියෙනවා. මොනවද? මේ ලෝකේ ඉන්න හැම මිනිහෙක්ම උන්වහන්සේගේ ස්වරූපේ උන්වහන්සේගේ සමානත්වයෙන් උන්වහන්සේ හදලා තියෙනවා. ඒ නිසා මේ ස්වරූපේ දෙවියන් වහන්සේගේ සමානත්වයෙන් ඉන්න කවරෙක් හෝ වේවා තවත් කෙනෙක් යාට ඒ සමානත්වයට වේදනාවක් දෙනවා නම් ඒ කෙනාට දුක් වේ. කවරෙක් හෝ වේවා යේසුස් වහන්සේ පිළිගත්තු නැති කවරෙක් හෝ වේවා උන්වහන්සේගේ ස්වරූපයට සමානත්වයට උන්වහන්සේ මවලා තියෙන්නේ. අපි ලෝකෙ හිටපු අය ගැලවීම ලැබුවේ. ආමෙන්.
කවරෙක් හෝ වේවා. ඒ කෙනාට දුක් වේ. එයින් වාසියු කියන්නේ හේතුව. ආමෙන්. උන්වහන්සේගේ ස්වරූපයට සමානත්වයට මිනිස්සුම අවලෝකන නිසා. උන්වහන්සේට හැම මිනිහෙක්ම පේනවා. ආමෙන්. උන්වහන්සේ මුළු ලෝකෙම ප්‍රේම කරයි ඇත්ත. ඒක වෙන කතන්දරයක්. ඒ මුළු ලෝකෙම ප්‍රේම කරලා ඉතින් අපි ගැලවුනේ ඒක ඇත්ත. අපි පසු බලමු මෙතන තියෙනවා. අපිට ඒක දැනගන්න හම්බ වෙනවා. අපි මේ පොළවේ ඉන්න හැම මිනිහෙක්ම දෙවියන් වහන්සේගේ ස්වරූපයට සමානත්වයටම අවලෝකන. උන්වහන්සේ කියන කිසි කෙනෙකුට විරුද්ධව ඔබ යන්න එපා. යනවා නම් ඒ විරුද්ධකම ඔබට පැමිණෙන්නේ. ඒක මගෙන් ලැබිලා. ආමෙන්. ඒක මගෙන් ලැබිලා. නුඹ කොහොමද මේ ලැබිලට විරුද්ධව නැගිටින්නේ? මම එයාට මේ විරුද්ධකම ගෙන දෙනවා කියන්නේ. අපි දකිනවා මේ පත්‍යම පළවෙනිම දේ අපි වචනට යමු. පතිපොතේ තාමත් ලස්සන දෙයක් වෙනවා. හතරවෙනි පරිච්ඡේදයට අපි යමු. ආමෙන්. මෙතන ලොකු ලස්සන දෙයක් සිද්ධ වෙනවා හතරවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ අපි දැක්කම උන්වහන්සේ ලස්සන දෙයක් මෙතනදී කියනවා. උන්වහන්සේ නුඹ කුමක් කළේද? අපි දන්න මෙතන උණු සිද්ධිය මොකද කියලා. මොනවද? කායින් සහ ආබෙල්. කායින්ට යම් සිතුවිල්ලක් ඇවිල්ලා යාගේ සිත රැවටිලා ඔහු තමාගේ සහෝදරයා ආබෙල්ව මරනවා. ආමෙන්. දෙවියන් වහන්සේගේ ස්වරූපයට සමානත්වයට හදපු මේ ආබෙල් නැරිලා තියෙනවා. දෙවියන් වහන්සේට දැනිලා දෙවියන් වහන්සේ කායින්කට ගිහිල්ලා අහනවා හලෙලූයා. උන්වහන්සේ නුඹ මං කෙරෙහිද? ඔබ මොනවද මේ කරේ? නුඹේ සහෝදරයාගේ ලේ ශබ්දය භූමියෙන් මට හඬ ගසනවා. මොනවද වෙලා තියෙන්නේ? දෙවියන් වහන්සේ මවපු ඒ මැවිල්ල උන්වහන්සේගේ සූර්යයට සමානත්වයට මවපු මැවිල්ල එක දෙයක් නැවතිලා. කවුද? ආබෙල් නැවතිලා. හේතුව ආබෙල් වේදනාවෙන් නැවතිලා. වේදනාවෙන් යන්නේ. ඒ ලේවල වේදනාව දෙවියන් වහන්සේට ගියා. ලේවල වේදනාව දෙවියන් වහන්සේට ගියා. දෙවියන් වහන්සේ කියනවා ඒ ලේ වේදනාව මේ පොළවේ ඉඳලා මට හඬ ගැසුවා. මට හඬ ගැසුවා ඒ ලේවල වේදනාව. ඒ ලේවල වේදනාව මට හඬ ගැසුවා. මම ඇවිල්ලා බැලුවා. බලපුවම ආබෙල්ගේ සහෝදරයා මිය ගිහිල්ලා ඒ දේ මට හඬ ගැසුවා. උන්වහන්සේ කියන කරුසෙනි පදි දැනුද නුඹේ අදි නුඹේ සහෝදරයාගේ ලේ පිළිගන්නා පිණිස මුඛයේ ඇරියා වූ භූමිය නුඹ ශාපලති. නුඹ අහිංසක මිනිස්යාගේ ලේ ගැන වේදනාව මට ඇහුණු නිසා මම නුඹට ශාප කරනවා. දුක් වේ කියන හේතුව ඔකයි. නුඹට දුක් වේ. නුඹට දුක් ව්‍යාධි ඉඳලා. හලෙලූයා. ඔබ දන්නවද මිනිස්සෙකුට විරුද්ධව ඔබ නැගිටිනකොට ඒ මිනිස්යාට ඒ වේදනාව ආපුවම ඉස්සෙල්ලාම ඇති වෙන්නේ ලේවල වේදනාවයි. ආමෙන්. ඒ ලේ වේදනාව ඇති වෙනකොට ඒක ස්වාමි දෙවියන් වහන්සේ වෙතට යනවා. ඒක තමයි යේසුස් වහන්සේ ඒ දුක් සාරාංශය කතා කරන්නේ. දුක් වේ යමේ යමෙකුට විරුද්ධව කතා කරනවද? ගෙනිනවද පරිවිඩිය? ඒ කෙනාට දුක් වේ. ඊළේ එයාගේ හදවත ඇතුලේ මේ වේදනාව දැකිලා ඒක දැනෙනවා දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේ කියනවා ඒක ඒ කෙනාට දුක් වේ. ආමෙන්. ආබෙල් ගිලේ දෙවියන් වහන්සේට දැනුණිය වේදනාවෙන් යම්මිය ගිහිල්ලා තියෙනවා. හලෙලූයා. ආමෙන්. අපි නැවත යමු ඒ ලුක් සුභාරංචියට. හැම කෙනෙක් මෙතනට ඉන්න. හලෙලූයා. ආමෙන්. හලෙලූයා. උන්වහන්සේ කතා කරනවා ඒ උපත්ති අපි දැක්කා. ශාපය කරනවා. ශාප කරනවා ආබෙල් නැති වුණු නිසා. ආබෙල් නැති වෙලා දෙවියන් වහන්සේ කායින්ට ශාප කරනවා. ඔබ ශාපලත්. උඹට දුක් වේ. ආමෙන්. හලෙලූයා.
කවුද කායින්ට මෙවැනි තැනට ගේන්න යෙදෙන්නේ? අමේ ඒ ලේවල වේදනාව ඇති වෙන්න කරේ කවුද? සාතන්. එහෙනම් අපි යම් කෙනෙක්ව සභාවේ විශේෂයෙන් මෙතන ලූක් සුභාරංචි කතා කරන්නේ සභාවක. සභාවේ කවුරු හෝ වේදනාවට පත් කරනවා නම් ඔබ මම දෙවියන් වහන්සේ පිළිේ ඒ කෙනාට දුක් වෙනවා. ආමේන්. ස්වාමීන් වහන්සේ කතා කරන්නේ ඒක. එයි දෙවියන් වහන්සේගේ ස්වරූපේ සමානත්වයට අපි මවලා තියෙන්නේ. හalleluya. උන්වහන්සේට තිබුණා ඔළුව ඌරේ කරන්න. ආමේන්. උන්වහන්සේ එහෙම කෙනෙක් නෙමෙයි. ඔළුව වඳුරේ කරන්න. මොලේ වඳුරු විදියට වැඩ කරන්නේ නේ. අනිත්‍ය මිනිස්සෙක්ගේ උන්වහන්සේ කරේ නෑ. ආමේන්. කකුලෙන් පල්ලෑ හරකෙකුයි ඔළුවෙන් පල්ලෑ රාජාලිමි කරේ නෑනේ අපිව. උන්වහන්සේගේ ස්වරූපයට සමානත්වයට මවලා තියෙන නිසා අපි හැම කෙනෙක්ම යේසුස් වහන්සේට අයිති. දෙවියන් වහන්සේට අයිති. අපි එළගමු. මේක අපිට අපේ ජීවිතේට එකතු කරගන්න ඕන තැන් තියෙනවා. හalleluya. මතේ සුභාරංචිට අපි යමු. මේ පදයේ ඉන්නකොල්ලෝ මතේ සුභාරංචිට යමු. ඇයි අපිට මේක අපිට ස්ථිර කරගන්නට ඕන? මතේ සුභාරංචිට අපි ගිහිල්ලා 26 වෙනි පරිච්ඡේදයට අපි යමු. 26 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ යමක් අපේ ජීවිතේට එකතු කරන්නට යනවා. හalleluya. හalleluya. 26 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදේ අපි හැම කෙනෙක්ම බලමු. බලලා අපි ඉදිරියට යමු. මේක අපිට රහස අපිට දැනගන්නට පුළුවන් මේ. මේක පෞකමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරුවනු අලුත් ගිවිසුමේ මාගේ ලේ. ආමේන්. දැන් අපි හැම කෙනෙක්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන යේසුස් වහන්සේ පිළිගත්ත නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවලට අපි පංගුකාරයන් වුණ නිසා යේසුස් වහන්සේගේ ලේ අපිත් එක්ක තියෙනවා. ආමේන්. මාගේ අලුත් ගිවිසුමේ මාගේ ලේ අපි අලුත් ගිවිසුමේ සෙනග උන්වහන්සේගේ ලේ ඇති දරුවෝ. යේසුස් වහන්සේගේ ලේ ඇති දරුවෝ තව කෙනෙකුට විරුද්ධව නැගිටින්නේ නැහැ. තව කෙනෙකුට ප්‍රේම කරනවා. ආමේන්. යා වැටි ඉන්න තැනින් නැගිටින පිණිස යාඥා කරන අය. ඔව් ජඹුරු වලක වැටිලා ඉන්නවාද? ඔව් ඒව ඔසවන අය යේසුස් වහන්සේගේ ලේ තියෙන කෙනා. යේසුස් වහන්සේගේ ලේ තියෙන කෙනා තව කෙනෙකුට විරුද්ධව කතා කරන්නේ ඇයි? දුක් වේ. යාට දුක එකතු කරනවා. දුක් වේ. ආමේන්. හalleluya. ඉතින් ඔබ තව කෙනෙකුට විරුද්ධව කතා කරලා ඇති. විශේෂයෙන්ම මට විරුද්ධව හුඟක් අය කතා කරලා තිනවා. මට ඇවිල්ලා තිනවා තැපැල්මකින් පව ඇවිල්ලා තියෙනවා. ආස්ටර් මේ ඔයාලට බොහොමද අපිට සන්තෝෂයි. එහෙම කියලා තියෙනවා. ආමේන්. නමුත් ඒ අනිත් පැත්ත අපි තේරුම් ගත්තොත් හොඳයි. යේසුස් වහන්සේගේ උන්වහන්සේගේ අලුත් ගිවිසුම මගේ ලේ මන් දීලා තියෙනවා. යේසුස් වහන්සේගේ ලේ කාටවත් වෛර කරන්නේ නැහැ. ඔබට වෛරය තියෙනවා නම් ඔබ සාතන් විසින් ගෙනියනු ලබන කෙනෙක්. ඒකයි තව කෙනෙකුට දුක දෙන්නේ. ඔබ දන්නේ ඒ දුක දෙන්න ගියාම ඔබට ඒ දුක පැමිණෙනවයි කියලා. උන්වහන්සේ තමයි ඒක තමයි කියන්නේ. ඔබ යමෙකුට ඉස්සෙල්ලා පදේ අපි දැක්කා ලූක් සුභාරංචිය ඔබ එතන ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. ආමේන්. ලූක් සුභාරංචිය එතනදී ලස්සන වචනයක් උන්වහන්සේ කියනවා. මොනවද? යමෙකු කරන කොටගෙන ඒවා පැමිණෙනවාද? ඔහුට දුක් වේ. යමෙක් කරනකොටගෙන යමෙකුට ඒක කරනවද? ඒ කෙනාට යේසුස් වහන්සේ මේ වචනේ කියලා තියෙන වෙන කවුරුත් නෙමෙයි කිව්වේ ගෝලයේ වගේ කවුරුත් යේසුස් වහන්සේම ගෝලයන්ට කියන්නේ ඒ කෙනාට බලන් අතර ඒදී කරනවද? එයාට දුකම තමයි පැමිණෙන්නේ. කවදාකවත් සමාදානයක් දෙන්නේ නැහැ. යේසුස් වහන්සේ කියනවා මම දෙන්නේ නැහැ. ඇයි? මගේ ලී නුඹලන් කිරුටු කරන නිසා. මගේ ලී අලුත් ගිවිසුමේ අය අපි. ආමේන්. හalleluya. එහෙනම් අපි අලුත් ගිවිසුමේ අය කොහොමද ඉන්න ඕනේ? උන්වහන්සේගේ ප්‍රේමයෙන්
අපි හැම කෙනෙකුට ප්‍රේම කරන්න ඕන. කරන්න දෙයක් නෑ. ප්‍රේම කර යුතුමයි. ආමේන්. බැඳලා ගැහුවත් එකයි ගහලා බැඳත් එකයි කරන්න දෙයක් නෑ. ප්‍රේම කරන්න වෙනවා. ආමේන්. අද රාත්‍රියේ ගෙට ගිහලා මට ගහන්න නැකොත් කරන්න දෙයක් නෑ. ප්‍රේම කරන්න සිද්ධ වෙනවා. මට මතකයි සමහරක්ම ආව යා පැත්තේ පිල්ලිමේ එහෙම මෙතන කියලා කොලර් එකෙන් උස්සලා තියෙනවා. තොට මම ගහනවා පොඩි වෙන්නේ කියලා. අද මෙතන නෑ යා. සමහරක පැන ගහන්න ගියා. මුළු විනිශ්චය ආසනයක් අර රෝම අධිරාජ්‍යවක මොහො සෙනග තියලා මා විනිශ්චය කරා. අද යයි බොහොයි නෑ. මම දැක්ක මේ වචනේ දුක් වේ. මම දුක ඉල්ලන්නේ නැහැ ස්වාමීන් වහන්සේ සාභාවේ වයි කියලා. මම කියන්නේ මම දන්නවා වචනේ තියෙන එක ගන්න සිද්ධ වෙනවා කියලා. ඔබ දැනගත යුතුයි ඔබට විරුද්ධව යන්නේ කාවොත් යාට ඒක දුක් වෙනවා. ඒ නිසා ඔබ කර යුතු නැති දෙයක් ඒක. මම එහෙම කරනකොට මට ඒක දුක් වේ. කර යුතු නෑ. හේතුව මම ඔබ අද නිවුස් මේ ලේ ජේසුස් වහන්සේගේ ලේත් එක්ක ජීවත් වෙන සෙනඟ ලේ උරුමකාරයෝ සදාකාලික නුවර ජීවත් වෙන අය. මේ පොළවේ ඉන්න අය නෙමෙයි. ඒ ප්‍රීතියෙන් අපි ඉන්නේ. ආමෙන්. අපිට විනිශ්චයක් අයිති නෑ. ඒක ස්වාමීන් වහන්සේ බලා ගන්නාසේ. අපිට ඕනේ මේ පොළවෙන් පස්සේ මරණම සදාකාලික නුවරට යන්න. ඒ ප්‍රීතියෙන් අපි ඉන්නේ. අපිට යුද්ධය දබරයක් මෙහෙ නෑ. එහෙම වෙනවා නම් සාතන් විසින් ගෙනියනු ලබන කෙනෙක්. කවුරු වේවි? ඔබට ප්‍රේමය නැත්තම් ඔබ ඉවරයි. යේසුස් වහන්සේ ඔබට ප්‍රේම කරයි කියලා ඔබට දැනෙන්නේ නැත්තම් ඔබ විවේචනීය ජීවිතයක් ගත කරනවා නම් ඔබ ඉවරයි. ඔබ බොරුවක් කරන්නේ ස්වාමී යේසුස් වහන්සේ ඉදිරියේ ඔබ ගණන් දෙන්න ඕන. ආමේන්. ඔබට දැනෙන්න ඕන මේ සභාව යේසුස් වහන්සේ සෝවාගන්න යන සභාව. ඔබ ලෝකයේ අයට මෙතනින් අයට ප්‍රේම කරනවා වගේම ඒ වගේම ප්‍රේමයක් ලෝකීන අයට ප්‍රේම කරන්නට ඕන. උන්වහන්සේ මුළු ලෝකයටයි උන්වහන්සේගේ ස්වරූපය සමානත්වයට මවලා තියෙනවා. මුළු ලෝකයටයි උන්වහන්සේ සමාව දුන්නේ නේද? මේ වචනේ කියන්නේ මම මුළු ලෝකයටම ප්‍රේම කරේ. මේ ප්‍රේම කරපු නිසානේ අපි ගැලෙන්නෙම නැතුවේ. දැන් අපි කොහොමද ලෝකීන අයට ඇඟිල්ල දික් කරන්නේ? විශේෂයෙන්ම උන්වහන්සේ මෙතන කතා කරන්නේ ගෝලයන්ට බලන් කවුරු තව කෙනෙකුට විරුද්ධව කතා කරන්න යන්න එපා. ඒක උඹලට මමයි කියන්නේ කියලා යේසුස් වහන්සේ කිව්වා. උන්වහන්සේ මේක කියලා උන්වහන්සේ නිකන් හිටියේ නෑ. උන්වහන්සේ හරි ප්‍රඥාවන්ත දෙවියන් වහන්සේ. උන්වහන්සේ ප්‍රඥාවෙන් තමයි හැමදේම කරේ. මේ ඒ ප්‍රඥාවේ දෙවියන් වහන්සේ නිසා යේසුස් වහන්සේ කියනවා තමත් වැදගත් වචනයක් උන්වහන්සේ කියනවා. ආමෙන්. උන්වහන්සේ කියනවා මේක කියලා ඉවරලා දුක් වේ කියලා දෙවෙනි පදේ කියනවා යමෙක් මේ සභාවේ මේ කුඩා අයගෙන් එක්කෙනෙකුට බාධා කරනවාට වඩා එසේ කරන කෙනා බාධා කරන කෙනා මේ සභාවේ මම මේ කුඩා කියලා ගත්ත එක කුඩායි අන්තිම නැදෙහිවන්ත කිසි දෙයක් තීරෙන්නේ නැති යේසුස් වහන්සේගේ ඉදිරියේ පිබිලා එන පොහොට්ටුවක් අපි කියමු පුංචි කිසිම දෙයක් තේරෙන්නේ ලාබාල කෙනෙක්ව හලෙලුයා ලාබාල කෙනෙක්ව ඔබ මෝඩයා කරන්න යනවනම් අපි දන්න සෙල්ලම් දාලා මෝඩයා කරන්න දන්නවනේ අපි යමු මේ පදේකට අපි යමු මෝඩයා කරන්න යනවා ආමේන් ඒ කෙනාට කියනවා කවුරු වේවා හන්ද සවල ප්‍රේක්‍ය මොනෝ කරගන්න ඕන මේක දෙවියන් වහන්සේගේ වචනේ ඒ කෙනාට කියනවා ඔබ බෙල්ලේ ලණුවක් ගැට ගහලා හොඳ ඇඹරුම් ගලකට ගැට ගහලා ඒක මූදේ හෙලන්න කියලා. ඒක යට හොඳයි කියලා. ඒ කියන්නේ මොනවද? මූදේ වතුර නිශ්චල නැහැ කොතනම. මූදේ වතුර මෙහෙම යනවා. ඒක තමයි ඇවිල්ලා තරංග ආකාරයට එලා අර වෙරළ කියලා කියන්නේ අපි වෙරළේ සරාස් ගල හැලෙන්නේ එහෙම යන නිසා. ඒ කියන්නේ මොනවද? ඒ කෙනාව උන්වහන්සේ කියනවා බෙල්ල හිරවිච්ච ලණුවක් එක්ක ඔබ මොබ යන්නේ. ඔබ මොබ යයි. හැමදාම ඔබ මොබ වදින්නේ. ඒක හොඳයි. මේ වැත්තට යන්නද මේක තේරෙන්නේ නැහැ මේ වැත්තට යන්න මේක තේරෙන්නේ නැහැ මේ වැත්තට යන්න මැරෙනකම් ඔබ තමයි ජීවිතේ මේ. ඔබ මොබ යන්නේ. තරංගයේ වතුරේ. ආමේන්. මොනවාද එතන ඉලා තියෙන්නේ? එසේ ඒ කුඩා කෙනෙකුට එසේ කරන්නේද? ආමේන්. කරන්නාගේ බෙල්ලේ එහෙම කරන කෙනෙක් ඉන්නවා නම් බෙල්ලේ අඟුරුම් ගලක් එල්ල ඔහු මූදේ දැමීම
ඔව්ට ඇත්තටම හොඳයි එහෙම යන්නේ එක කියලා කියනවා. උන්වහන්සේ කතා කරලා කියන්නේ ගෝලයන්ගේ අතරේ බලන් අතරේ මෙතන ඉන්න කවුරු පුංචි කෙනෙක් ඉන්නවද? ඒ කෙනාට ඔය කපටි කතන්දරයක් කරනවා නම් බාධාවක් කරනවා නම් ඒ කෙනාට හොඳයි බෙල්ල ලනුවක් ගැට ගහගෙන හොඳ ගලකට ගැට ගහලා ඒක දාන්න හැමතිස්සෙම මුදරැල්ල තීරණය කරන්න මාධ්‍ය බලන්න මුදරැල්ල මෙහෙමනේ යන්නේ. ආමේ නිශ්චල නෑනේ අපිට ගෙවුනට මුදල කියලා බලන්න නිශ්චලද කියලා. ආමේ අපි එළියේ ඉඳගෙන බලන්නේ වට ලොස්සුනේ නිල්මලේ පාඩවල යන්න කියලා බලන්න මොකද වෙන්නේ කියලා. හalleluya මුදල ගියේ කා තමයි දන්නේ කොහොමද වගේ කියලා. මම මහාම භයංකර කාලවල කියලා අනේ දෙවියන් මාව ගලවන්න කිව්වා. ආමේ පොල්ගස් දෙකක් විතර ඇති උඩ රැල්ල. මම පොල්ගස් දෙකක් විතර ඇති යට බෝට්ටු කිව්වා. මේ යනවා බෝට්ටු උඩට ගියා මේ රැල්ල මෙහෙම යන මෙතන ඉඳලා බරාස් කියලා ඇදගෙන වැටෙනවා. අයියෝ දැන් මරුණයි කිව්වා වතාවල් තිබුණා. එහෙම අපිට එළියට ගෙවුනට එච්චර අමාරුයි. ඒ වගේ තැනකට ගිහිල්ලා වැටෙන එක උන්වහන්සේ කියනවා යහපත්. හැමතිස්සෙම මේක තමයි ජීවිතය කරන්නේ. හැමතිස්සෙම මොනවත් තේරෙන්නේ නැහැ. එහෙත් හැප්පෙනවා මේත් හැප්පෙනවා මේත් හැප්පෙනවා. දෙවියන්වහන්සේගේ වැඩක් ඕක. ඉතින් දෙවියන්වහන්සේ ඕක කරන්න හේතුව සාතන්ට බාර දීලා තියෙන එකයි. අපි දන්නේ. සාතන් කරන්නේ. ඔබම ඇවිදින එකේ කාව ගිලිගම්දෝ කියලා. ඔබ දන්නවනේ බයිබලෙ දීලා තියෙනවා. සාතන් ඔබම ඇවිදිනවා. කොහෙද? මුදරැල්ල. ඔබම ඇවිදිනවා කාව ගිලිගම්දෝ කියලා. හේතුව ඔහුට යාපත යන කෙනාට යාපත එයාගේ බෙල්ලේ ගලක් කෙල්ලලා තියෙන මුදදා. කිසිම ස්වර්ගික රහසක් ඒ කෙනාට තේරෙන්නේ නැහැ. ස්වර්ගයේ කොහෙද තියෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. පළවෙනි හස්තලේ දෙවෙනි හස්තලේ තුන්වෙනි හස්තලේ කොහෙද තියෙන්නේ කියලා ඇහුවොත් දන්නේ. ස්වර්ගික ස්ථාන කොහෙද තියෙන්නේ කියලා ඇහුවොත් දන්නේ. ලුසිෆර් කොහෙද ඉන්නේ කියලා ඇහුවොත් දන්නේ. උඩ කියන නම බයිබලෙ කීයක් තියෙනවද කියලා ඇහුවොත් දන්නේ. අහන්න වඳුරන එහා පැත්තේ කියලා පුංචාම්මගේ දුවගේ පුතාගේ නම. උන්ගේ කතන්දරේ ඔක්කොම ලස්සනට දන්නවා. අලුතින් ගෙදරට කුලියට ආව නම් එයාගේ උප්පත්තිය ඉඳලා දන්නවා. හැබැයි උප්පත්තිය පරිච්ඡේද කීයක් තියෙනවද කියලා දන්නේ නැහැ. නික්මියම ලිව්වේ කවුද කියලා දන්නේ නැහැ. හalleluya දැනගන්න අවස්ථාවකුත් නැහැ අපිට. ඊට වෙලෙ ලොකු වැඩ තියෙනවනේ. සභාවේ දොර ඇරලා තියෙන ඉගෙන ගන්න එක කැමති නැහැ ඉගෙන ගන්න දැනගන්න. දැනගත්තොත් තමාට බිල්ල ඇඹුරුම් ගලා අයින් වෙන්න කැමති නැහැ. තව කෙනෙකුට විරුද්ධව කතා කරන්න බැරුව යනවනේ. දුක් වේ. අපි දැනගන්නවට කැමති නැහැ. ආමේන්. අර මං ගිය සතියේ සිත හිලා නැහැ. හරිම මුරණ්ඩු. සිත තැන ඇවිදිනවා. සිතන කෙනාට දුක් වේදෙන්න හරිම ආසයි දුක දෙන්න. හalleluya. මේ සභාවක සුදුසු නැති දේවල් නෙවෙයි. සභාව ඇවිල්ලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය. ආමේන්. තව කෙනෙක්ව දිනන්න දේව රාජ්‍යයට උපක්‍රමයක් තියෙන දරුවෝ. වැටුණු කෙනාව නැගිටලා අරින්න පුළුවන් බලයක් තියෙන අය. ඔබ දන්නවද පවුල් සහ මාක් දෙන්න අතරේ පොඩි පරස්පරයක් තිබුණා කියලා බයිබලයේ ලියලා තියෙනවා. ආමේන්. පවුල්තුමා මාක්තුමාව දැක්කම හැරිලා ගියාලු යන්න. බයිබලයේ ලියලා තියෙනවා ඔබ වෙන්න. ආමේන්. කැමතුනේ නැහැ දෙන්න එකට එක ගමන යන්න. උන් හැරිලා ගියාලු. ගිහිල්ලා කාලයක් ගියාට පස්සේ ආපහු දෙන්න එකතු වෙලා දැන් අතර පදවත් සේවයක් කරා. ආමේන්. පරස්පර කතන්දරය තිබිලා තියෙන ඒ කාලේ ගෝලිය අතරේ. ඇයි සුදුසු නැති දෙයක් කරන නිසා. පසුවේ ඒ කෙනා වර්ධනය වුණාට පස්සේ ආපහු පවුල් එක හොඳ සේවයක් කරලා තියෙනවා. මාතුමා ගෝලියෙක් නෙමෙයි. ආමේන්. මාතුමා ඔබයි මමයි වගේ ගැළවීම ලැබුණු කෙනෙක්. හalleluya. ආමේන්. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. අපිට කතා කරන දෙවියන් වහන්සේ පාලනය කරගෙන බලාගන්න. අපි ටික කාලයක් මේ පොළවේ ඉන්නේ ආ. කීයද දන්නව ටික කාලෙ ඉන්නේ කියලා? ආමේන්. සදා කාලික නුවරක් තියනවා යන්න. යන්නට නම් දුක් දෙන දේවල් කරන්නට එපා. අපේ ලේ තව කෙනෙක්ගේ ලේට වේදනාවක් දෙනවා නම් ඒක දෙවියන් වහන්සේට දැනෙන බව අමතක කරන්නට එපා. එදා ආබෙල්ගේ ලේ දෙවියන් වහන්සේ වෙතට කියන්නේ.
ලේ උරුමකාරය දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ස්වරූපය හා සමානත්වයට මාල ජීවමාන ප්‍රාණයක් කරාලු. ඒ ජීවමාන ප්‍රාණය කෑ ගන්නවා දවසකදී. ඔබ ඒ සතු පිළිගත්තු කෙනෙක් තව කෙනෙක් මොනාරි කිව්වොත් අනේ ස්වාමීනි ඔබට ඇහෙන්නේ නැද්ද කියලා. ඒක දැනෙනවා ස්වාමීන් වහන්සේට. ඒක ඇත්තයි. සත්‍යයි. උන්වහන්සේට යනවා. ආමේන්. හලෙලුයා. උන්වහන්සේ දරුවනි විරුද්ධව කතා කරන එක දෙවියන් වහන්සේ විතර යනවා. ඒක දෙවියන් වහන්සේට දැනෙනවාමයි. උන්වහන්සේ ඒකයි මෙතනදී කතා කරන්නේ. අපි සමහරක් වෙලාවට දැන කරන දෙයක් මම ඔයාලට අද දවසේ පෙන්නන්න යනවා. ආමේන්. දැන කරනවා. අපි පෙරලගමු. දැන කරන දෙයක් මතේ සුභාරංචියම අපි යමු මතේ සුභාරංචිය ඉස්සෙල්ලා හිටපු දැනටම මතේ සුභාරංචියේ පස්වෙනි පරිච්ඡේදයට අපි යමු. අපි හැම කෙනෙක්ම හරි අහස පරිච්ඡේදයක් පස්වෙනි පරිච්ඡේදයේ හැබැයි ඒක අපි දන්නේ නැති දේවල් තියෙනවා ඒක ඇතුලේ. ආමේන්. ඒක දන්නේ නැති දේවල් පස්වෙනි පරිච්ඡේදය ඇතුලේ තියෙන ඒවට අපි කැමති නැහැ. හැබැයි කැමති වෙන්නත් වෙනවා. ඒක තමයි දෙවියන්වහන්සේගේ කැමැත්ත. ආමේන්. මතේ සුභාරංචියේ පස්වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදයේ කියනවා ආමේන්. මිනි නොමරව. මිනි මරණ කවරෙක් නමුත් විනිශ්චයට සුදුසුකයි පුරාතන යන්න කී බව නුඹලා අසා තිබේ. උන්වහන්සේ කියනවා මේ හුඟන් දෙන්න මිනි මරන්න යන්න එපා කාටවත් පුරාතනයේ නුඹලන්ට ඒක අහලා තියෙනවා මම දඬුවම් කරනවා කියලා. මිනි මරන්න යන්න එපා. හැබැයි මම දැන් ඔයාලට යමක් කියන්න ඕන කියලා උන්වහන්සේ කියනවා. හලෙලුයා. නමුත් මම නුඹලාට කියන්නේ තමාගේ සහෝදරයාට කෝප වෙන කවරෙක් නමුත් විනිශ්චයට සුදුසෙක් වන්නේ. මොනවද? තමාගේ සහෝදරය කියලා කිව්වේ අර ලෝකේ අපිම දන්නේ නැතුව ඉන්නේ. කවුද? අපි කියමුකෝ හොඳම මයිකල් ජැක්සන් කියලා, බොබ් මාලි කියලා. ආමේන්. තව මොනවද ඉන්න? එල්ටන් ජෝන්. ආමේන්. හෝමොසෙක්ෂුවල් හොඳම වැඩා. ආමේන්. අපි හරි ආසයි යටනේ. ගව ලස්සන සින්දුවක්. මොනවද ගෑවේ? අර සෙක්සොෆෝන් කියලා ගෑව. I want to break කියලා නේද? අන්න ඒ වගේ අපි හරි ආසයි යන්නේ. උන්වහන්සේ කියන ලස්සන රහසක් මෙතන කතා කරලා කියනවා. කිසි කෙනෙක්ව කෝප උපවදවන දේවල් කරන්නට යන්න එපා. ඒක මිනි මැරීමක් කා සමානයි. කෝප කරන්නේ මේ කෝපයේ දෙවියන් වහන්සේට දැනෙනවා කියලා මේ කියන්නේ. ආබෙල්ද මේ වේදනාව ලේවල වේදනාව දෙවියන් වහන්සේට දැනුණාසේ අපි අලුත් යුසුමේ උන්වහන්සේගේ ලේ අයිතිකාරයෝ උන්වහන්සේට දැනෙනවා. ඒ නිසා උන්වහන්සේ මෙතනදී මතක් කරලා දෙනවා යමෙක් කෝප කරන ක්‍රම හදනවා නම් එයාට දුක් වෙයි. එයාට දුක් වෙයි. ඒක මිනි මරණීය දෙයක්. උන්වහන්සේ දෙන්නේ නැවතුනේ නෑ. උන්වහන්සේ ලස්සන දෙයක් ඊට පස්සේ මතක් කරලා දෙනවා කෝප උපදවන දේවල්. මොනවද කියලා උන්වහන්සේ මෙතනදී කියනවා ඔබ නුඹලා කෝප ඇති වෙන. මොනවද කියන්නේ? ආමේන්. කවරෙක් නමුත් විනිශ්චයට සුදුසෙක් වන්නේ. තමාගේ සහෝදරයාට රාකායයි කියන කවරෙක් නමුත් මාතරණ සභාවෙන් දඬුවම් ලබන්නට සුදුසෙක් වන්නේ. තෝ ජඩයායයි කියන කවරෙක් නමුත් අයියෝ සදාකාලික නුවරට යන්න සුදුසෙක් වන්නේ. එහෙමද දෙලා තියෙන්නේ? උන්වහන්සේ දෙලා තියෙනවා නිරාගින්නට සුදුසෙක් ජඩයා කියලා කතා කරනවා. රාකෑය කියලා කියන්නේ මෝඩයා කියන වචනේ තියෙනවා. අපි සමහරක් වෙලාවට අපි කතා කරන්නේ තමුසේ හරි මෝඩයෙක් නේ ඔය කියලා. මිනිමරණ. ඔබ මරණයට සුදුසු කියලා ඉවරයි මේ මොහොතේදී. උන්වහන්සේ කියලා තියෙනවා. තමාගේ සහෝදරයාට කොච්චර කියලා ඇද්ද මෝඩයා කියලා. විශේෂයෙන්ම පෞල් ජීවිතවල තමයි තියෙන්නේ. නේද? හැමතිස්සෙම මිනිස්සුන්ට බයිනවා. මාමේ මෝඩයා හරක කියලා. බයිනවද කියලා දිනවද? නෝන මා හරකෙක් බැඳලා තියෙන්නේ කියලා. එයා දන්නේ හරකෙක් බඳින්නේ මීයෙක් කියලා. හරකෙක් බඳිනවා නම් බඳින්නේ මී හරකියෙක්. ආමේ හරකෙක් බඳිනවද මේ මී හරකාවක් කියලා කියපුවා මී හරක බඳිනවද මේ මොනවාද මේ ගැහණු ස්ත්‍රියක්ව කඩට බඳින්නේ නැහැ. නේද? එහෙමනේ මී හරකෙක්ව බැඳෝ මී හරකෙක්ව ගැහණු කෙනෙක් ස්වාමීන් වහන්සේ ස්වරූපයට සමානත්වයට මාපු ස්ත්‍රියක් බඳින්නේ නැහැ.
බැඳලා තියෙනවා නම් අනිවාර්යෙන් මේ හරක කියන කෙනා කියපු කෙනා දැනගන්න ඕන මම මේ හරකියක් කියලා. ඒක නැත්ද? ආමේ. ඔබ ජඩේ අයයි කියනවනම් අනිවාර්යෙන්ම තමා ජඩේ වෙන්නේ යන්නේ. තමා මොඩිය කියලා කියනොත් තමා මොඩෙක් වෙන්නේ. බයිබලයේ කියන්නේ එහෙම දේවචනේ. ඒක මොකද්ද සිද්ධ වෙන්නේ? මම තව කෙනෙකුට කියනවනම් අයිසේ තමසේ මොඩෙක් කියලා යාට දැනුණු ගම යාගිලි වේදනාවක් ඇති වෙන කෝපපදවල. මෙතන කියන්නේ ඒක. යාට කෝපයක් ඇති වෙනවා එහෙම කියපු ගමන් ශරීරයේ දේවලට. ඒක දෙවියන් වහන්සේ වෙතට යනවා. උන්වහන්සේ කියන කෙනාට දුක් වේ. ඒ කෙනාට දුක් වේ. ඉතින් දවසකට ඕක දැන් ජොලියක් වෙලා නේද? පාරේ යද්දි බයින මොඩයා කියලා මේ ඉන්න උඹක් කියව කියන පාරේ යද්දි පාරකට වැරදිලා කොට නින්ද කියලා වාහනේ මෙහෙම ගියා බයිනල්සේ මාතෝ පීස් මොඩයා එහෙම කියනවනම් කමකුත් නෑ. මම හොඳ සිංහල වචන වලින් කියනවා. උඹ සිංහල දන්නේ නෑනේ. උන් ඉතා විතරනේ දන්නේ. ඉතින් අපි සිංහලෙන් බුද්ධ පරස වචනෙන් වයින්නවා. බැනලා මෙතනට ඇවිල්ලා හාලෙලූයා ප්‍රශංසාවේ වරබ කරබර සම්දරලම මාමමී අන්‍ය භාෂාවෙන් පැලෙනවා. යද්දි යන්නේ මෙහෙම ඉඳලා සුදු ඇඳලා නැතුණ සුදු වගේ යන්නේ. සුදා වගේ සුදු වගේ යන්නේ. එළියට ගියාට පස්සේ බලන්න ඕන හොඳ සෙල්ලම්. අනේ तो जड़या तो मोड़या तो राकेया दुखे प्राणी आगे प्राणी अवलला वहाँ सदर स्वर्ग के अन्य हम सभा है स्वर्ग के नासद आशा वक्ती न में सभा में किसी में केने का विनिश्चय करने अन्य पा विनिश्चय करने के लिए दाला तीनों ये तम सभा में पालक हो गया बाइबल ने लीला तीन केने का विनिश्चय करने न देने को तीन की कुछ वेला කතා කරන්න. ඒක බැරි නම් සභාවේ ඉන්න පාලකවරයා එක්ක කතා කරයි. පාලකවරයාත් එක්ක දෙවියන් වහන්සේ බලන්න. හැමේ ඒ මොනවාට දන්නා විනිශ්චය කරන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ විවස්ථාවට එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ පොත් 66ට විරුද්ධව ජීවත් වෙන කෙනෙකුට විතරයි දෙවියන් වහන්සේගේ ස්වභාවී ණයව ඉන්දියා රට විනිශ්චය කරන්න පුළුවන්. එයා ස්වභාවී සේවයක් කර එයා ඒ අනපන කඩලා සේවයක් කරනවා නම් ඉන්දියා රට පුළුවන් විනිශ්චය කරන්න. නැත්තම් ඕන තරම් අනපන කඩාගෙන මේ සභාවට එන්න පුළුවන් කිසිම බාධාවක් නැහැ. දෙවියන් වහන්සේගේ පෞකාරයන්ට මාවෙතට එන්න ඉඩහරින්න. ධර්මිෂ්ඨයන්ට නෙමෙයි. උන්වහන්සේ ධර්මිෂ්ඨ නිසා මේ පොළොවට ආවේ නැහැ. පෞකාරය ඇවිල්ලා ගැලවීම ලබන්නට ඕනේ. ආමේන්. යා අපි දන්නවා. යා රක්කගේ අපිට අයිතිනේ. ආමේන්. මේක දෙවියන් සුද්ධ භාජනත් එක්ක එයා සෙල්ලම් කරනවා. එයා විනිශ්චය කරන්න දෙවියන් වහන්සේගේ දේරට අයිතියි. ආමේන්. ඒක අපවිත්‍ර කරන්නට කැමති නේ. හලෙලූයා. ආමේන්. එහෙනම් සෝදන පෞකාරයකට මේ දොර ඇරලා තියෙනවා ඇවිල්ලා ස්වාමීන් වහන්සේ සොයාගන්න. අපි පෞකාරයට ප්‍රේම කරන සෙනග. ආමේන්. පෞකාරයට විරුද්ධව කැරලි ගහන සෙනගක් නෙමෙයි. හලෙලූයා. ආමේන්. ඇයි දන්නවද දෙවියන් වහන්සේගේ සූරු පිටම සමානත්වයට මවලා තියෙන නිසා ඊලේ ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ආබේල් වගේ. ආබේල් දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා තියෙන ලේවලින් යේසුස් වහන්සේ අපිට මගේ පුතියවට පෙන්නලා දුන්නා. හලෙලූයා. උන්වහන්සේගේ අලුත් කිව්සුමේ ලේ අයිතිකාරයෝ අපි කියනවා. අද අපි යේසුස් වහන්සේගේ අලුත් කිව්සුමේ අයිතිකාරයෝ. අපි ඇතැහිල්ලෙන් ගමනක් යනව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෝ. ආමේන්. උරුමකාර දරුවෝ. දැන් අපේ ජීවිතය ආබේල්ගේ දේවල් අපේ ජීවිතේ සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. ආබේල් වගේ මොනවද දෙවියන් වහන්සේට යා කොහොමද මේවා කරන්නේ? දෙවියන් වහන්සේ යා කොහොමද සතුටු කරන්නේ? ඇයි මම සතුටු කරන්නේ නැන්ද? හැමේ කායිතාව ප්‍රශ්න ඉතරයි. ඇයි දෙවියන් වහන්සේ යා විතරක් සතුටු වෙන්න එකට කැමති? මම සතුටු කරන්නේ නැන්ද? ආමේන්. ඇයි මම සතුටු කරන්න මම එන්නේ නැන්ද? නමස්කාර කරන්න එන්නේ නැන්ද? සභාවට එන්නේ නැන්ද? සේවය කරන්නේ නැන්ද? ඇයි මං තරක් අසතුටුද දෙවියන් වහන්සේට?
කෝපය සාතන්ගෙන් ආව කාලේ. ආමේන්. පඳුර ගැන අප්සෙට් එකක් තිබුණාද වෙනසට නෑ. ආමේන්. හදපු දේවල් ගැන පොළවේ හදපු දේවල් ගැන උන්වහන්සේට මොනවාරි අප්සෙට් එකක් තිබුණා නෑ. මොනවද තිබුණේ කායින්ගේ අප්සෙට් එක? සිත අප්සෙට්. සිත ඇතුලේ සාතන් පැන කරලා කැරලිකාරකම උන්වහන්සේ කියන දුක් වේ කියනට කායින්ගේ කොඹ ශාපලද්දේ අද ඉඳලා මොකද ආබේල්ගේ ලේ මට ඇවිල්ලා කතා කරන්න පටන් ගත්තා. අද අලුත් ජීවිත ඔබගේ උන්වහන්සේ පිළිගත්තා නම් උන්වහන්සේත් එක්ක ඔබගේ ලේ කතා කරනවා. හැම කෙනෙක් ලේ කතා කරනවා. ආමේන්. හලෙලූයා. ඔබට නැගිටින්න ඕන දේව ආශිර්වාදයක් තු. ඔබ සඵලත්වයේ වෙන්න ඕනද? මුළු ලෝකින මිනිස්සු දකින්න ඕනද? ඔබ දිව්‍යන් වහන්සේගේ යේසුස් වහන්සේගේ නියෝජිතයෙක් කියලා දැනගන්න ඕනද? ඔබට දැනගන්න ඕන නම් මේ සභාවේ විතරක් මේ සභාවේ නැත් විරුද්ධව කතා කරන්නත් එපා. මේ සභාව විතරක් නෙමෙයි ඔබගේ අල්ලපු ගෙදර ඉඳලා ඔබ ගෙදරින් නැයිදලා මේ ලෝකයේ සීමාවල් වල ඉන්න හැම මිනිසෙකුට විරුද්ධව කතා කරන එක නවත්තන්න. උන්ට විරුද්ධව කතා කරන එක නවත්තන්න. දැනanse බෝ උසස් කරලා තිය සියල්ලම උසස් කරලා තිය. ආමේන්. ඔබගේ ජීවිතේට කවදාකද දෙවියන් වහන්සේ දුක එකතු කරන්නේ. උන සමාදානිය තමයි. උන සමාදානයේ දෙවියන් වහන්සේ. හalleluya. ඔබට සාමය එකතු කරලා දෙනවා. ඔබට විරුද්ධව කැරලි ගහලා ගල් ගහලා මරලා දැම්මත් කමක් නැහැ. ඔබ උන්වහන්සේට මරණ මොහොතේ ස්ටේජ් වල මගේ ස්වාමිනිය ඔබට ස්තුති වේවා කියන්නේ. ඒක යහපතක්. මොකද ඔබ මැරෙනවා කොහොම හරි නේ. කොහොම මැරුණත් මොකද? කීයද කැමති කොහොම මැරුණත් මොකද කියලා අහන්න. අනික එකට මම කියන්නේ කැමති නෑ. බයයි මැරෙන්නත් බයයි මේ පොළවේ. මං හිතන අවුරුදු 70 ගියාට පස්සේ ගඩ ගහලා විවුලයි ඔයගොල්ලන්. ඇයි? මොකද කෝප්පිය අල්ලන්නේ විවුලයි. එහෙම අයම දැකලා නෙමෙයි. දැන් 70 නේ දැන් මැරෙන්න බයි. කෝප්පිය ගත්තම කෝප්පියක බොන්න බෑ. දැන් යා ඩබල් වෙලා මරණ බයි කෝපි බොන්නේ ගියාලාගෙන ඔක්කො තව කෙනෙකු දවට ඉන්නවා. ඊ විවත් වැක් කරනවා, කණ්ඩ ගියත් වැක් කරනවා, යන්න ගියත් වැක් කරනවා, ඔක්කොම යා විවුලනවා. යාට කාරණ ප්‍රතිච්ඡ කෙනා වගේ. ආමේ ඊට පස්සේ කාඩයක් අල්ලලා ඇඳට දානවා. ඇඳට දාලා වැඩ කරන දානවා අපි වගේ අය නේද? අපි ඔක්කොම ඩොමෙස්ටික් කරපු අය නේද? ආමේ සාමත් කරමින් ඉන්න අපි ඔක්කොම. අනිතර උදව් කරනෝනේ. ඒ අය මොකද වෙලා තින්නේ? මැරෙන්න බයයි. මරණයට බයයි වැඩ. ආමේ හුස්ම අන්තිමට ගිහින් අර වයර් ගහලා මේ වයර් ගහලා අර බට ගහලා මේ බට ගහලා නේද? දාන්න ඔක්කොම සෙල්ලම් දාලා. කීයද වයස? 90 තාමත් තියෙනවා. ආමේන්. 75 80 95 100 මම ළඟදී කෙනෙක් 100 ගානක කෙනෙක් බලනවා. ඒක මොකද්ද මන් දන්නේ නැහැ. ඡණ්ඩ කැමති නෑ දාලා. ආමේන්. ඉතින් හරි තේරෙන කෙනෙක් අරගෙන තියන්නකො යන්නෙන්න බැරි කෙනෙක් පුටුවේ කියලා කතා කරන දේවල් අහලා බලන්නකො. ආමේන්. කියයි ඇවිල්ලා පරම්පරාව ගානක ස්ටෝරි කියයි. ඔයගොල්ලන්ගේ සියලත් එක්ක වැඩ කරපු ආජිලත් වැඩ කරපයින් අහලා බලන්න මොකද සෙල්ලම් කියන්නේ. ආමේන්. හැබැයි හිටගෙන ඉන්නවත් පර නැහැ. තාම හිතේ තියෙන අර පරණ කතන්දර. ආමේන්. යේසුස් වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ කිව්වේ මොනවද? තව කෙනෙකුට විරුද්ධව කතා කරන්නේ නැති කෙනාගේ ලස්සන සහතිකයක් තියෙන මොනවද? යා ඊයේ දවසේ වෙච්ච දේවල් අමතක කරලා ජීවත් වෙන කෙනෙක්. පරණ සියල්ල පහව ගියේ. දැන් උන්වහන්සේ ක්‍රිස්තියානියට අලුත් කිය. ආමේන්. ඒ අලුත් ජීවිතය ගත කරන කෙනෙක් යේසුස් වහන්සේගේ දේවලින් පවිත්‍ර වෙලා. හලෙලූයා. නැත්තම් ඔබ මිය ගියොත් කතන්දරය උන්වහන්සේ ඉදිරියේ ඔබ ගැන කතා කරන්න බැරුව යනවා. ආබෙල් නිර්දෝෂ නිසා උන්වහන්සේ ඉදිරියේ ඒලේ හඬ ගහන්න ගත්තා. ඔබ නිර්දෝෂ නැහැ. දෙවියන් වහන්සේ ඉදිරියේ ඒලේ කවදාකවත් මොර ගහන්න යන්නේ නැහැ. හalleluya. වෙනස අපි හැම කෙනෙක් පුරුදු වෙන්න ඕන. හalleluya. කී දෙනෙක් ආසද අද ඉඳලා ආමේන් විනිශ්චය ආසනයට යන්නේ තු ජීවත් වෙන්න. ආමේන්. කෝප කරවන කතන්දර කතා නොකර ඉන්න. මතේ සුබරන්තියේ පස්වෙනි පරිච්ඡේදයේ සීකේන අපි ඉන්නේ. ආමේන්. කෝප කරවන වචන
අද ඉඳලා ඔබ පුරුදු වෙන්න ඔබ ගෙදරින් අයට කවදාකවත් කතා කරන්න යන්නට එපා. ඔබේ දුරකථන හැමත මිනිහකට කතා කරන්න එපා. තාමුසින් මොඩේ කොයි කියලා. සමහර අය ගහලා තිනවා නෝනවරු කියනවා අයියෝ මම බැදගත්තේ නැහැ මේ වගේ මොඩෙක් කියලා. මම දෙවියන් වහන්සේ දන්නේ මේ වගේ හරකෙක් මන් නම් බැදගත්තේ නැහැ කියලා. මම කල්පනා කරනවා නේ මේ මිනිස්සුගේ ලී කොච්චර කැළඹෙනවද? ඒ කියන්නේ ප්‍රඥාවන්ත ලීඩි කෙනෙක් තමයි යා හිතලා තියෙන්නේ. දෙවියන් වහන්සේගේ ඉදිරියේ එයා දෙපාරක් වැටිලා ඉන්නේ. හලෙලූයා. ජඩයාය කියපම කෙලින්ම මිනිස්සු මිරේ ගින්නටලු අසුවෙන්නේ. දෙවියන් වහන්සේ කියන්නේ මොනවද මේක වචනේ බොරුද? දෙවියන් වහන්සේ කියන්නේ මෙතන ඊටම වැදගත් දෙයක්. ආමෙන්. තෝ ජඩයාය කාට හරි කියනවනම් කෙලින්ම නිරාගින්නට යයිති. මොඩයයි කියනවනම් ගිනි විලටම සුදුස්සෙක් කියලා මෙතන කියන්නේ. ගිනි විලට යනකම් හේතුව මොනවාද දුක්පි? ජීවිතේ දුක්පි. හැමදාම දුක්පේ දුක තමයි තියෙන්නේ. සමග සෙනෙහන් සහෝදරය සහෝදරි. දෙවියන් වහන්සේ අපට ආදරේ. මේක තමයි මෙතනදී අපිට දැනෙන්නේ. දෙවියන් වහන්සේ ආදරේ. ආකාශ ඉගිල්ලෙන කුරුල්ලෝ දිහා බලන්න. ඔහුට උන්වහන්සේ කණ්ඩ බොණ්ඩ දීලා තියෙනවා. එක එකක් පාරේ වැටිලා මැරිලා යන්නේ සහගින්නේ. උන්ට දෙවියන් වහන්සේ කණ්ඩ බොණ්ඩ ඔක්කොම දීලා තියෙනවා. ආමෙන්. මේ රටේ කණ්ඩ නැත්නම් වෙන රටකට හරි ගිරිලා යන්න සතුට බඩ ගන්න යන්න හරි සපේල සලස්සල ප්‍රඥාවක් දීලා තියෙනවා දෙවියන් වහන්සේ. ඒ වගේම දෙවියන් වහන්සේගේ සුරුපෙට සමානත්වයට මාපු මිනිසයාට අද වෙනකොට ඔබට මට ගැළවීම හම්බෙලා තියෙනවා. මේ ගැළවීම දෙවියන් වහන්සේ අපිට දුන්නේ අපි නෙමෙයි. අපි කවදාකවත් ගැලවෙන්න සුදුසු නැහැ. එහෙනම් පූර්වෙන්ම උන්වහන්සේ අපව තෝරගෙන තියෙනවා සදාකාලික නුවරට යන්න. එහෙනම් උන්වහන්සේ අපව පූර්වෙන් තෝරගෙන තියෙද්දි අපි ඇයි දැන නිරාගින්නට යන්නේ? මෙතන කියන තෝ ජඩයයි කියපු ගමන් නිරාගින්නට සුදුසෙක් කියලා දීලා තියෙනවා. දෙවියන් වහන්සේ කිව්වනම් කිව්වනේ මේක බරපතල වචනයක්. අපි ඕක සුළුවට අපි සිතුවට දෙවියන් වහන්සේ ඉදිරියේ මේක හරි භයංකර වචනයක් නේ. ආමෙන්. ඒ දන්නවද මේක භයංකර වචනයක් කියන්නේ උන්වහන්සේ කියනවනම් ගින්නට දානවයි කියලා අපිට දැන් ඕක කියලා දැන් ලේටස් වෙලා පොලිස් වෙලා දිව ඒ විදිහට හැදිලා පුරුදු වෙලා ඒක අපිට දන්නේම නැහැ නිකම්ම ඔට්ටෝ එනවා. ඒකේ වචනේ තමයි අපි කියන්නේ අම්මඩු ගහලා දිවත් හම්මඩු ගහිලා. දිව දන්නේ නැහැ ඔටෝ පනිනවා මල්ලෙන් පූස පයින්නවා. ආමෙන්. හලෙලූයා. මම එක දවසක් මගේ Facebook එකට එවලා තිබුණා ලොකු හරකෙක්. ඉතා විශාල හරකෙක් දාලා තිබුණා. හරකට ලියලා තියෙනවා මෙහා පැත්තේ කකුල් දෙක ඉස්සරහා ඡයන්න මම දැක්කා. ගහලා තිබුණා මෙහෙම කරලා නම චන්ද්‍රලතා කියලා. හරක දන්නේ නැහැ හරකගේ පිටේ තියෙනවා මෙහෙම රවුමි. අර හරකට ඉස්සර කකුල් දෙකයි පස්සේ කකුල් දෙකයි තියෙනවනේ. ඉස්සර කකුල් දෙක බෙල්ල හරිය ඉඳලා ගහලා ඡයන්න චන්ද්‍රලතා කියලා හරියට පිටිපස්සට වෙද්දි ඉවර කරලා තියෙන ලතා යන්නේ ගහලා. චන්ද්‍රලතා. මම ඒක දැකලා මම කල්පනා කරා කවුද බලව මෙච්චර ලොකු අකුරේ ඊ හරකට චන්ද්‍රලතා කියලා ගහලා තියෙනවා කියලා. හරක දන්නේ නැහැ නේ යාට චන්ද්‍රලතා කියනෝයි කියලා නේ. දන්නවද? නෑනේ. ගහපු කෙනාගේ නම තමයි චන්ද්‍රලතා. ආමේ. දන්නවද? ඒ හරක වයිති චන්ද්‍රලතාට කියලා. ඒකයි කියන්නේ එහෙම නේද? ආමේ. එහෙමනේ තේරුම. ඒ හරකයිති කාටද? චන්ද්‍රලතාට. මම ඒක සේව් කරත් මම තාමත් ඇති මම සාල්වා කරලා තියෙනවා. ඒක ලස්සන හරකව මම දැක්කම හොඳ අර හොඳ වර්ගයේ සුදු කළුවේ තියෙන හරකි. ඒක හරකගේ නම කියන කේප් හරකි කියලා කියන්නේ. තාම මතකයි හරක් ගැන පොඩ්ඩක් මට. ආමෙන්. අපි ගෙදරත් හරක් හිටපු නිසා. ආමෙන්. හලෙලූයා. සමරක මනත් කියන්නේ හරක කියලා කියන්නේ දුක් වේ. ඒකයි මට ඕනේ දුක්. ඕක මොඩයා, ඕක හරක, ඕක ජඩයා මිනිස් ආශ්‍රයෙන් සුදුසු කියලා. ඔබ දන්නේ උන්වහන්සේ මෙතන කිව්වේ මොනවද? ඊටා මේ සභාව ඊටා කුඩා කෙනාට
කුඩා කෙනාට බුදු දෙයක් කරන කෙනාට හොඳයි බෙල්ලේ හැඹරුම් ගලක් කෙල්ලලා මූදේ පයින්නේ. එයාපත. ඒ කියන්නේ මොනවද? එහෙම කරන කෙනා අනිවාර්යයෙන්ම නිරේට සුදුසේ. ඒ උන්වහන්සේ අපිට මේ දේවල් අද දවසේ මතක් කරලා දෙන්නේ. උන්වහන්සේ ප්‍රේමී දෙවි කෙනෙක්. ප්‍රේමී පිට යන්න එපා. ඔගොල්ලෝ අන්‍යාකාර ඇත්තෝ. ඔගොල්ලෝ ලෝකයේ විදිහට හැසිරෙන්න එපා. ලෝකාකාරයට සමාන වෙන්න එපා. ලෝකේ කරන දේවල් අපිට කරන්න අයිති නෑ. අපි ගැළවිලා යේසුස් වහන්සේ අපේ දෙවියන් වහන්සේ හැටියට අපි පිළි අරගෙන උන්වහන්සේගේ ලේවලින් අපිව මිලදී අරන් කියන නිසා ලේවල ශබ්දය දෙවියන් වහන්සේට ඇහෙනවා. යමෙක් ඒ ලේ කවරෙක්ව රිද්දනවද ඒක දෙවියන් වහන්සේට දැනෙනවා. කවුරු වේවා. ආමේන්. කවුරු වැරදි කරන කවුරු වේවා. දෙවියන් වහන්සේ කෙනාව බලාගන්න. ඔබ යන්න එපා නිරේට නිකන් කතා කරලා. ආමේන්. මම හිතනවා මම හොඳ සිංහල මීඩියදී කතා කරන්නේ. මීඩියදී සිංහල වචනයක් තියෙනවා. ඒක පාලි භාෂාවේ සිංහලට ආරෝපණය හරි අමාරුයි අපිට තේරුම් ගන්න. ආමේන්. ඒ නිසා ඒ සිංහල පරිවර්තනයක් තමයි මම මේ දුන්නේ. මම හිතනවා ඔයගලන්ට පැහැදිලිවම තේරෙනවා ඇති මේ සභාව දෙවියන් වහන්සේට ඕන අවසවා ගන්න. සභාව කිව්වේ මෙතන ඉන්න එකිනෙක කෙනා පොඩි කෙනා ඉඳලා මහලා දක්වා. මහල්ලාගේ ඉඳලා පොඩි කෙනා දක්වා දෙවියන් වහන්සේට ඕන අවසවා ගන්න. ඒ නිසා ඔබගේ කට දෙවියන් වහන්සේට විරුද්ධ. ඒ කෙනාගේ ලේවල් විරුද්ධව ඔබ කතා කරනවා නම් ඔබ ඒ රැන්ක් එකේ එහෙම නැත්නම් ඒ ගෝත්‍රේ එහෙම නැත්නම් මම ඒකට තවත් කෙටි කරලා සිංහලෙන් කියන්නම් ඒ දෙවියන් වහන්සේගේ ස්වභාවයෙන් පිටත දමනු ලබන කෙනෙක් වෙනවා. ඒ කෙනාට වෙන්නේ හැඳීමක් දක්මිනිකමක් වන්නේ කියලා මතේ සුභාරංචි 20 වෙනි පරිච්ඡේදය ඉඳලා 7:20 ඉඳලා ඉඳලා ඕනනම් ගිලා ඔලි කියවා. ආමේන්. හලෙලූයා. හලෙලූයා. හොඳයි මම හිතනවා උන්වහන්සේ ඉදිරියේ ඔබ මහ පුදුම විදිහට ප්‍රීතියෙන් ඇති කියලා. අද දවසේ උන්වහන්සේ දියුල්පත් නැමැති අමාරුම හාරලා ගන්න ඕන වචන ටිකක් තමයි අද දවසේ අපිට දුන්නේ. ආමේන්. කවදාකවත් දියුල්පතක් හොයන්නට බෑ. ඒක හාරන්නට ඕන. ආමේන්. ඒක හරි අමාරුයි හාර ගන්න. ගල් හම්බෙනවා, මුල් හම්බෙනවා. ඒව අරන් දාන්න අපේ ජීවිතේ දියුල්පත ඇති කරගන්න. අද ඒ වගේ දෙයක් තමයි අද දෙවියන් වහන්සේ අපිට දුන්නේ. දියුල්පතක් ඇති කරගන්න. හැබැයි දියුල්පතක් කවුරු වේවා ඔබ හාරලා අමාරුවෙන් ගල් මුල් අයින් කරලා හැරුවට ගහසේ ඒකේ කරදී ඉන්න බෑ. ආමේන්. අපි හරි අමාරුවෙන් හාරගත්තු මේ ගැලදීම ඒකේ කරදී ඉන්නට බෑ. එහෙම නේද? නැත්නම් මිරිදිය දෙන්න ඕනේ. එන මිරිදියක් දෙන්න බෑ. එනවා නම් කරදී එන්න ඕන නැත්නම් මිරිදිය එන්න ඕන. දෙකම එන්නට බෑ. ආමේන්. එක්ක හොඳ වතුර එන්න ඕන නැත්නම් ලුණු වතුර එන්න ඕන. දෙකම එනවා නම් මොන හරි අමාරුවෙන් හාරගත්තු දේ දැන වැරදි දියක්. ඒ කියන්නේ අපි ලබාගත්තු ගැලවීම අපි වැරදි විදිහට ලබාගෙන තියෙන්නේ. හලෙලූයා. ආමේන්. ඒ නිසා අපි ලබාගත්තු ගැලවීම අමාරුවෙන් දෙවියන් අපිට දුන්නා මේ ගැලවීම අපිට වෙන්න ඕන මිහිරිදිය. කීදෙනෙක් කාසත තමයි ළඟ ඉන්න කෙනාට සමාව දෙන්නේ. කීදෙනෙක් කාසත ළඟ ඉන්න කෙනාට සමාව දෙන්නේ. ඔබගේ සහෝදරයට, සහෝදරියට, ඔබගේ නෝනට, ඔබගේ මහත්තයාට සමාව දෙන්න. ඔබගේ ඉදිරින් අයට, ඔබගේ ශ්‍රී ලංකාවේ වෙන්න පුළුවන් සහෝදර සහෝදරින් වලට නැහැද සමාව දෙන්න. ඔබගේ නෝන මහත්තයා විශේෂයෙන්ම නැන්ද මාමා විවාහ වෙලා ඉන්න අය කැමති නැති දෙයක් නේද? මාමත් එක්ක කැමති නැහැ, නැන්දත් එක්ක කැමති නැහැ. ආමේන්. නැන්ද මාමා ඒ වගේම වටපිටාව ඉන්නයි. සමහරක් අය වටපිටාවෙන් නැට කැමතිම නැහැ. උන් අපිට පේන්නේ යක්ෂයෝ වගේ. ස්වාමීන් වහන්සේට පේන්නේ දෙවියන් වහන්සේගේ දරුවෝ වගේ. උන්වහන්සේ මුළු ලෝකෙටම ප්‍රේම කරාලු. අපිට පේන උන් යක්කු වගේ පේන්නේ. අපිටයි වැරදිලා තියෙන්නේ. ආමේන්. අපිට ප්‍රේම කරන හදවතක් නැහැ. ඇයි? අප තුලින් දකින්නේ මොනවද? මිරිදිය. ආමේන්. මිහිරි නැති දියක් දකින්නේ අය. කීදෙනෙක් ඔබට කියන්න පුළුවන්ද අපි අල්ලපු ගෙදර ඉන්න කෙනා යේසුස් වහන්සේ පිටේ අරගෙන ඉන්නේ කියලා? ඒක නම් කතන්දරයක්. ඔක පොලියට ඉන්න ගෙදර අය ඔබ රැකියා කරන දෙන්න ගැලවීම ලැබලා තියෙන්නේ. ප්‍රශ්නයක් නේද අපිට?
ඇයි? මිහිරිදිය කියලා නේ. ඔබට තාමත් හාමුදුරුවෝ කතා කරන්න අවස්ථාවක් නැති වෙයි. හේතුව මිහිරිදිය ගලනවා. ගලනවා දෙවියන් වහන්සේ ඉදිරියේ මිහිරිදිය ඔබේ ජීවිතේ යන්න ස්වාමීන් වහන්සේගේ අභියස. ඔබ අද දවසේ තීරණයක් ගන්න මෙතනදී කියන ජඩය කියන වචනය පව අපේ මුඛයෙන් පිට වෙනවා නම් විරාගින්නට සුදුසෙක් කියලා දෙවියන් වහන්සේ කියනවා. තව කෙනෙක්ගේ ලේ කෝප කරනවා නම් අපිව විනිශාසනයට අයිති. හලෙලූයා. ආමේන්. අද දවසේ දෙවියන් වහන්සේට අපි ගණන් කරගමු. අපේ ජීවිතේ කොතරම් දුරට වැරදිලා තියෙනවද? ස්වාමීනි වැරදීම හරි ගැස්සලා දෙන්න. අපිට වැරදිලා අපි හරි කියලා හිතලා තියෙනවා. ආමේන්. දෙවියන් වහන්සේ ප්‍රඥා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ස්වභාව කාටවත් නවත්තන්නට බැහැ. ආමේන්. දෙවියන් වහන්සේ හදපු ස්වභාව කාටවත් නවත්තන්නට බැහැ. ඒක දෙවියන් වහන්සේ ගොඩනගන්නේ කියලා දේ වචනේ දෙනවා. හලෙලූයා. අපි උත්සාහ කරුවොත් දෙවියන් වහන්සේගේ ස්වභාව නවත්තන්න දෙවියන් වහන්සේ කෙනාට දුක් වේ කියනවා. ඒකයි මම කිව්වේ අර වැරදි විදියට අපි ප්‍රකාශ වෙන දේවල් දෙවියන් වහන්සේ ඒ කෙනාට තමයි ඒක හැරෙලා ඉන්නේ. උන්වහන්සේගේ ස්වභාව උන්වහන්සේ ගොඩනගන්නේ. ඒක මිනිස්සෙක් විසින් හදන ස්වභාවයක් නෙමෙයි. ඒක දෙවියන් වහන්සේ විසින් හදන ස්වභාවයක්. ඒ ස්වභාවයේ අවයවයන් තමයි අපි ඔක්කොම. ආමේන්. හලෙලූයා. තව විනාඩි දෙකක් ඔයගොල්ලොත් එක්ක ගන්න. මේ ස්වභාව නැමැති අපි ඔක්කොම ඔබට පුළුවන් ද කියන්නේ ඔබගේ ශරීරයේ දෙවියන් වහන්සේගේ මාලිගාවයි කියලා? ආමේන්. ඔබට පුළුවන් ද මේ අත කරන වැඩේ ඔළුවෙන් කරන්න? බැහැ. ඔළුව කරන වැඩේ කකුලෙන් කරන්නට බැහැ. ඇහැ කරන වැඩේ ආමේන් හලෙලූයා ගුද මාර්ගයෙන් කරන්නට බෑ. මම සිංහලෙන් බලන්න කියලා දෙන්නේ. ඇහැ කරන වැඩේ ගුද මාර්ගයෙන් කරන්නට බෑ. ගුද මාර්ගයෙන් කරන වැඩේ කරන්නට ඕන. ඇහැ කරන වැඩේ කරන්න. බඩට බෑ ඇහැ වෙන්න. ඇහැට බෑ කන වෙන්න. කනට බෑ කට වෙන්න. කටට බෑ නහය වෙන්න. නහයට බෑ අත වෙන්න. අතට බෑ කකුල වෙන්න. ආමේන්. එහෙනම් මුළු ශරීරයේ තියෙන අවයවය අපිට වැදගත් ස්වභාවයෙන් ඉන්න ඔක්කොමම දෙවියන් වහන්සේට වැදගත්. ආමේන්. දෙවියන් වහන්සේට වැදගත්. අපිට වැදගත් නැති වුණාට දෙවියන් වහන්සේට වැදගත්. ඒක දෙවියන් වහන්සේ තමයි මිලදී අරගෙන තියෙන්නේ. ඒ නිසා අවයවයන් වලට විරුද්ධව කතා කරන කෙනාට දුක් වේ. හලෙලූයා. ආමේන්. එහෙනම් ඔබේ ප්‍රඥාවෙන් සුළු මොහොතක් සිතලා බලන්න. මම දෙවියන් වහන්සේ මට මේ ශරීරය දීලා තිනවා නම් මට මේ අත ඕනේ නැහැ කියලා මම කපලා දානවද? නෑ මට මේ ඇඟිල්ල ඕනේ නැහැ කපලා දානවා. ඕනේ නැහැ. නෑ මේ ඇහැ ඕනේ උගුල දානවද උගුල? නෑ මගේ ඔළුව අප්සෙට් ඔළුව ගලවලා දානවා. දානවද? ඔබේ ස්ටයිල් එකට පොඩ්ඩක් කැපුවොත් මිසක් නැත්තම් පොඩ්ඩක් කපන්න කැමති නැහැ. ස්ටයිල් එක නිසා කපන්නේ නැද්ද? මමත් පොඩ්ඩක් කපන්න මට ස්ටයිල් එක ඕනේ. නැත්තම් පොඩ්ඩක් කපන්නේ නැහැ නේද? රවුල මොන්ටිය වවලා තියෙන ලස්සන හින්දා නැත්තම් රවුල කොට කරනවා. මට ඕනේ හින්දා ඒක කියන්නේ. නැත්තම් කපනවා. නැත්නම් මේ බලෙන් කපා ගන්න දෙයක් නේ. එහෙමනේ. කකුල ඕනේ අදිනලා මේ කකුල මට වැඩක් නැහැ කියලා පොරවක් කරම කොටා ගන්නවද? නෑ බඩ වැඩිපුර කනවා කියලා පියෙන් කපලා බඩ වැඩ ටික අයින් කරලා ආමාශය නේද බඩට යන්නේ. ආමෙන් අයින් කරනවා ආමාශය නෑ. අයින් කරනවද? එහෙම අයින් කරන්නේ නැත්නම් ඔබට පුළුවන් මේ ස්වභාවයෙන් කෙනෙක් එයා හොඳ නැහැ කියලා කියන්න. එයාට විරුද්ධව එයාගේ කෝප කරන්න කැමතිද? දැනනාස කියන දුක්ඛය. ඒක නේ දුක්ඛය. කවරෙක් වේවා දුක්ඛය. ආමෙන්. අපිට ප්‍රඥාව නැති වෙද්දී අද දවසේ දෙවියන්වහන්සේ දේව ප්‍රඥාව අපිට දෙනවා ස්වර්ගයට යන්න. අපි ඒක අල්ලගෙන මේ පොළවේ ආශිර්වාද ලද්ද වෙමු. නැත්තම් හැමදාම දුකනේ තියෙන්නේ නේ. හැමදාම අරටොනික් මුඩියම තමයි තියෙන්නේ. තල වෙහි ඉන්න. හalleluya. කොහරේ නැහැ. ආමෙන්. ඊට වඩා දෙවියන් වහන්සේගේ ප්‍රීතියක් ලබන්න. ඔබටයි මටයි ඔබටයි දේව ප්‍රීතිය අපි ඔක්කොම තියෙන්න ඕන. ආමෙන්. ආමෙන්. කීයද දන්නවද දැන් අද දවසේ මේ සභාවේ ඉන්නව මේ පොඩිම කෙනා ගැන කියන්නේ නේද?
ලුක් සභාරංචියේ 17 වෙනි මේ සභාවේ ඉතා පුංචිම කෙනා කවුද අපි ඒක පොණ්ඩ වෙන්න ඇති. ආමේ විරුද්ධව කතා කරන්න එපා. කන අර කණේ අපි කරාබු දාන්නේ එතන වෙන්න ඇති. ආමේ අර hinaවේ ලොකු පණාවක් වෙන්නේ දත් වෙන්න ඇති අපේ සභාවේ ගොල්ලෝ. ආමේ අර කකුල දාලා යන්න ටික ඉස්සෙල්ලා මෙහෙම ටොට්ටොක් ගාලා කකුල වෙන්න ඇති. සභාවේ කතා කරන්න එපා. උන්වහන්සේ කියන්නේ. උන්වහන්සේගේ සභාව උන්වහන්සේගේ ශාරීරික. ඒක උන්වහන්සේ බලාගන්නේ. ආමේ ඒකෙන් මෙන්න අපිට තමයි දුක ඇති වෙන්නේ යන්නේ. උන්වහන්සේ මම ඒ කෙනාට දුක එකතු කරනවා කියලා කියන්නේ. ඇයි අපි මේ සංස දැනගෙන දුක් සහිත ජීවිතයක් ගත කරන්නේ? අපිට අපි ගැන ප්‍රාන්තය ගැන අර යෝග කිව්වා වගේ අපි යමු ස්වාමීන් වහන්සේ ඉදිරියේ ගිහිල්ලා අහමු ස්වාමිනී මාව වහන්සේ තෝරගත්තා. මම කොයි විදිහටද මේ පොළොවට ආවේ? ඒ විදිහට යන්න මම සූදානම්. ආමෙන්. යෝග කිව්වා මම මව කුසින් ආවේ නක්නව. මට කිසි දෙයක් නැහැ අරගෙන යන්න. මම ආපහු නක්නව මම යන්න කැමතියි. මම ඒ වගේ එවුරෙදි කෙනෙක් යෝග කතා කරේ. ආමෙන්. මම ඔබ වහන්සේ මාව තෝරගත්තේ කොහොමද? මම මේ කාර්යයට ඒ ආයෙත් මම ඉන්න කැමතියි. මම වෙනස් කරන්න ස්වාමී. මට ඕන ස්වර්ගයට යන්න. මට ඕන ජෙරුසලමට යන්න. මට ඕන පාරාදීසයට යන්න. ඔබ වහන්සේ එන්න ප්‍රථමයෙන් මම මේ පොළවෙන් ගියොත් මට ඕන පාරාදීසයට යන්න. ස්වාමීන් මට අදගසන්න. අපි දකින්න හලෙලූයා හලෙලූයා අපි දකින්න දෙයක්